හරි ළමයි අද අපි සාකච්ඡා කරන්නේ ඔයගොල්ලන්ගේ VR10 online paper number 13. හරි මේ ගොඩක් ළමයි දෙනෙක් කරලා තිබුණා. ඒත් එක්කම ඔයගොල්ලන්ගේ top 5 තෝරලා ඒක දාලා තිබුණා. හරි අපි දැක්කලා මේක සාකච්ඡා කරනවා. ලොකු අමාරුවක් නෑ ළමයි paper එක. හරි. මේගොල්ලෝ අපිට කියන පළවෙනි ප්‍රශ්න ළමයි පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය අරමුණ වන්නේ. හරි ළමයි. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය අරමුණ වන්නේ මේගොල්ලෝ අපෙන් නොකිය අහන්නේ ළමයි මූල්‍ය ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ. ඔයගොල්ලෝ දන්නවා ළමයි මූල්‍ය ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ මොකද්ද? අල්මත් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරයේ තොරතුරු නිවැරදිව සැපයීම. පැහැදිලිද? එතකොට අපිට මේක කෙලින්ම ඍජුවම උත්තර අංක 4 කියලා ගන්න පුළුවන්. හරි ඒගොල්ලෝ කියනවා ඊළම ව්‍යාපාරයේ පිළිබඳ අල්මත් දක්වන සියලු පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු සම්පාදනය කිරීම. හරි එතකොට මේක ඒගොල්ලෝ අවධානය ගන්න ඕනේ මේගොල්ලෝ අපිට ඍජුවම දීලා නැහැ මූල්‍ය ගිණුම් කරන්නේ අරමුණ කුමක්ද කියලා මේගොල්ලෝ අපිට දීලා තියෙන්නේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය අරමුණ වන්නේ කුමක්ද කියලා. එහෙනම් ඔයගොල්ලන්ට ඔළුවට අන්න ඕනේ මේ අහන්නේ මේගොල්ලෝ මූල්‍ය ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවා ළමයි ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණු දෙක එකක් මූල්‍ය ගිණුම් කරන්නේ අනිත් එක මොකක්ද? කළමනාකරණ ගිණුම් කරන්නේ. එතකොට ළමයි මූල්‍ය ගිණුම් කරන්නේ කළමනාකරණ ගිණුම් අතර වෙනස අපි කලින් පේපර්ස් වල සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ළමයි පළවෙනි එකට එන්න ඕන උත්තර අංක 4. හරි. දෙවෙනි එක තමයි ළමයි මේගොල්ලෝ ප්‍රයෝජනවත් මූල්‍ය තොරතුරු වල වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණ වල දෙකී හැකි පොදු අණු ගුණාත්මක ගති ලක්ෂණ නොවන්නේ. හරි මේක තමයි ඔයගොල්ලෝ ටිකක් දන්න නැති සීන් එක. හරි අන්න බලන්න. ඔයගොල්ලෝ දන්න ළමයි ගුණාත්මක ලක්ෂණ. හරි ඕනේම ලියා ගන්න අනිවාර්යයෙන්ම. ගුණාත්මක ලක්ෂණ කොටස් දෙකක්. හරි නේද? ගුණාත්මක ලක්ෂණ දෙක එක මූලික ගුණාත්මක ලක්ෂණ මූලික ගුණාත්මක ලක්ෂණ අනිත් එක මොකක්ද ඔයගොල්ලන්ගේ වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. හරි මේ ලියා ගන්න ළමයි ගුණාත්මක ලක්ෂණ කොටස් දෙකකට කඩන්න පුළුවන්. එකක් මූලික ගුණාත්මක ලක්ෂණ අනිත් එක මොකක්ද වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ. තමයි මූලික ගුණාත්මක ලක්ෂණ දෙකක් තියෙන එක මොකද්ද? අදාළ බව අනිත් එක මොකද්ද? විශ්වාසනීය නියෝජනය. අදාළ බවයි විශ්වාසනීය නියෝජනයයි. හරි තමයි. ඒත් එක්කම ඔයාලා දන්නවා වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ 4ක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? සංසන්දනාත්මක බව. සංසන්දනාත්මක බව. දෙවෙනි එක ළමයි සත්‍යාපනය කළ හැකි බව. හරි මම මේ කෙටියෙන් ලියන ඕගොල්ලෝ ලියා ගන්න ළමයි. ගුණාත්මක ලක්ෂණ දෙකයි. මූලික ගුණාත්මක ලක්ෂණයි, වැඩි දියුණු ගුණාත්මක ලක්ෂණයි. මූලික ගුණාත්මක ලක්ෂණ ප්‍රධාන දෙකයි. එකක් අදාළ බව අනිත් එක මොකද්ද? විශ්වාසනීය නියෝජනය. වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ 4යි. සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව හා තේරුම් ගත හැකි බව. හරිද? තේරුම් ගත හැකි බව. මේගොල්ලෝ නම් අපි ප්‍රශ්න අහන්නේ මේවා නෙමෙයි. හරි? එතකොට තමයි අපි දන්න අදාළ බව තව කොටස් තුනක්. මේවා ගොඩක් ළමයි දන්නේ නැහැ. හරි මේ ප්‍රශ්න ගොඩක් කට්ටිය කරලා. මේක ළමයි කොටස් තුනයි. පුරෝකතනය ඒ කියන්නේ පුරෝකතනය කියන්නේ තමයි දෝෂ වලින් තොර වීම. පුරෝකතනය කියන්නේ දෝෂ වලින් තොර වීම. ළමයි දෙවෙනි එක ප්‍රමාණාත්මක බව. තුන්වෙනි එක සත්‍යාපනය බව. හරිද? විශ්වාසනීය කියන ළමයි කොටස් දෙකක් තියෙනවා. සම්පූර්ණ බව හා මධ්‍යස්ථ බව. සම්පූර්ණ බව හා මධ්‍යස්ථ බව. මේ මධ්‍යස්ථ බවට තමයි අපි කියන්නේ අපේක්ෂිත භාවය කියලා. හරි? අපේක්ෂිත භාවය කියලා. ආයෙ මම කියන්නම් ගුණාත්මක ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකයි. මූලික ගුණාත්මක ලක්ෂණයි, වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණයි. මූලික ගුණාත්මක ලක්ෂණ වදන්න ප්‍රධාන දෙකයි තියෙන අදාළ බවයි විශ්වාසනීය නියෝජනයයි. වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ලක්ෂණ 4ක් තියෙනවා. සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, කාලීන බව හා තේරුම් ගත හැකි බව. ඒ අනුව තමයි අදාළ බව කොටස් තුනයි. පුරෝකතනය කිරීම හැකියම ඒ කියන්නේ දෝෂ වලින් තොර වීම. 3 සමන් 2 තමයි ප්‍රමාණාත්මක භාවයේ 3 සත්‍යාපනය කළ හැකි බව. විශ්වාස නියෝජන දෙකයි සම්පූර්ණ බව හා මධ්‍යස්ථ බව. එතකොට නම් අපිට එන්න ඕන උත්තරේ මේගොල්ලෝ අහන්නේ ප්‍රයෝජනවත් මූල්‍ය තොරතුරු වල වැඩි දියුණු කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණ වල දැකිය හැකි පොදු අණු කොටසක් නොවන්නේ ළමයි. මෙතන පොදු අණු කොටසක් නොවන්නේ මොකද්ද? ඔයගොල්ලන්ට කෙලින්ම තියෙනවා ළමයි
ප්‍රමාණාත්මක භාවය තිබ්බා, අපේක්ෂිත භාවය තිබ්බා, දෝෂ වලින් තොර වීම තිබ්බා. 4 සම්පූර්ණත්වය තිබුණා. තිබුණ නැත්නම් මොකද ළමයි? ඒකාකාරී බව. එහෙනම් උත්තරේ එන්න ඕන කියලා. දෙකට එන්න ඕන උත්තර අංක 5. හරි. ඒකාකාරී බවක් අපිට අණු කොටසක් විදිහට ගන්න බෑ. හරි ළමයි. තුන්වෙනි එක මේගොල්ලෝ අහනවා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගන්න ලබන අයිතමයන්ගේ ප්‍රමාණය මූල්‍යයන්ගෙන් නිරූපණය කරනු ලබයි. ඒ සඳහා මිනුම් පදනමක් තෝරා ගැනීම කළ යුතුය. ඒ සඳහා භාවිත කළ හැකි මිනුම් පදනම උපකරණ. මේක බේස් ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ දන්නවා. හරි. මේක ඔයගොල්ලෝ දන්නවා. ළමයි මූලිකාංග මැනීම කියලා කියන්නේ ළමයි මූල්‍ය ප්‍රකාශන වල මූල්‍යමය වටිනාකමක් ගැනීම. හරි? මූලිකාංග මැනීම කියන්නේ ළමයි මූල්‍ය ප්‍රකාශන වල මූල්‍ය වටිනාකමක් ගැනීම. එතකොට හතරයි තියෙනවා නම් එක මොකද්ද? ඓතිහාසික පිරිවැය, ඓතිහාසික පිරිවැය. දෙවෙනි එක ළමයි මොකද්ද? ප්‍රවර්තනගය, ප්‍රවර්තනගය. තුන්වෙනි එක උපලබ්ධියගය. හතරවෙනි එක වර්තමාන අගය. හරි ළමයි? ඓතිහාසික පිරිවැයයි, ප්‍රවර්තනගයයි, උපලබ්ධියගයයි, වර්තමාන අගයයි. හරි ළමයි මේ මූලිකාංග මැනීම සිදු කරන ප්‍රධාන මිනුම් හතරයි තියෙන එක ඓතිහාසික පිරිවැය, 2 ප්‍රවර්තන පිරිවැය, 3 උපලබ්ධියගය, 4 වර්තමාන අගය. ළමයි මේ හතරේ වැඩිපුරම බහුල වාර්තා වෙන්නේ ඓතිහාසික පිරිවැය හා ප්‍රවර්තන අගය. බහුලව වාර්තා වෙන ඓතිහාසික පිරිවැයයි ප්‍රවර්තන අගය. එතකොට ළමයි උත්තරය එන්න ඕන කීය තුන්වෙනි එකට? ඓතිහාසික පිරිවැය හා ප්‍රවර්තන අගය කියන්නේ උත්තර අංක කීයද? උත්තර අංක 5. එහෙනම් ළමයි දෙක තුන්වෙනි එකටත් එන්නේ උත්තර අංක 5. හරි? හතර ළමයි මේගොල්ලෝ අපිට ගණන් මේ ප්‍රශ්නයක් තියෙන දීලා 2019 3 අවසන් මාසයේ ගැනුම් ලයිස්තු වල මිල රුපියල් ලක්ෂ 5ක් විය. මේ සඳහා 105ක වෙළඳ වට්ටමක් ලබා දෙන ලදී. මාසයේ අවසානයේදී ඉන්වොයිස් වටිනාකම 50ක් සඳහා 10%ක වට්ටමක් යටතේ මුදල් ලබා දී තිබුණි. මෙම ගනුදෙනුව ගිණුම් කරන සමීකරණය දක්වන්නලු. හරි. ඉස්සරහම අපි අගයන් ටික හොයාගන්න ඕනේ. ඉස්සරහම ලයිස්තුගත මිල ලියා ගන්න. සෙනල උපේක්ෂ ලියා ගන්න. හරි. ලයිස්තුගත මිල රුපියල් ලක්ෂ 5යි. ඒගොල්ලෝ වට්ටම දෙන ළමයි කීයද? 105ක වෙළඳ වට්ටමක් දෙන්නේ. ඒතකොට ළමයි 105ක් කියන්නේ කීයද? 25000 අඩු වෙන්න ඕනේ. ඒතකොට ළමයි අපිට එනවා කෙලින්ම 6,75,000 කියනවා මේ මොකද්ද ළමයි? ඉන්වොයිසියේ වටිනාකම. ඉන්වොයිසියේ වටිනාකම. ඉන්වොයිසියේ වටිනාකම කීයද? 6,75,000 ළමයි. ඒකට අපි දෙනවා 100ට 10ක වට්ටමක්. ළමයි 110ක් කියලා කියන්නේ සමහරවිට 150ක්. හරි. 150ක් දෙන්න ළමයි 150ක් කියන්නේ 2,37,500 කියන්නේ 6,75,000 6,75,000ට 100ට 50ක් 150 කියන ළමයි 2,75,000 2,37,500. හරි ළමයි. එතකොට මේ 2,37,500 ළමයි කීයක් දෙන්නේ 100ට 10ක වට්ටමක් තමයි දෙන්නේ. 110ක වට්ටමක් කියලා කියන්නේ 23000 කීයද? බිඳුවක් කපන්න දෙන්නා 110 කියන්නේ 23750යි. එහෙනම් ළමයි ඇත්තටම වගේ කීයද? 2,13,750. හරි. මේක දානවා බිඳුම් ගන්න සංකේතය කියන්නේ වත්කම් සමානයි. කියලා නා මිනිකම්. ළමයි වත්කම් වැඩි නැත්තම කීයද? 6,75,000 අපි දාසන් කරන හරිම හරි. 6,75,000 ඒක කමෙන්ට් ගත්ත මුදලට ණයටද ණයට ගත්තින්ද වක්කීම් උත්තරේ ළමයි 6,75,000. ළමයි මේ 6,75,000 වෙනකොට මම ගන්නේ කීයද? 100ට 50යි. ළමයි 100ට 50ක් ගත්තේ කීයක වට්ටමක් හම්බ වෙනවද? 100ට 10ක වට්ටමක් හම්බ වෙනවා. අපි ඇත්තටම ගෙවන්නේ කීයද? ඇත්තටම ගෙවන්නේ කීයද ළමයි? 2,13,750. ඒක මුදල් අඩුනවා කීයද? 2,13,750. ඒත් එක්කම ළමයි වගකීම කීයක් අඩුනවද? ඒ කියන්නේ මේ 6,75,000ක් අපි ගත්තා. අන්න බලන්න 6,75,000ක බඩු ගත්තා ණයට. හැබැයි අපි මෙන් ගෙවන්නේ 100ට 50ක්. 150ක් කියන්නේ තමයි 2,23,750.
ළමයි 2,23,750 අපි ගෙවත් ඒවල වට්ටමක් දෙනවා කීයද 10%ක. එහෙනම් අපි ඇත්තටම ගන්නේ කීයද? 2,13,750 ළමයි අපිට මෙන්න මේ ණය ගෙවද්දි වට්ටමක් හම්බුණා. ඒ කියන්නේ ලද වට්ටමක් කියනවාට ආදායමක් කින්ද හිමිකම වැඩි වෙනවා ළමයි කීයකින්ද? 23,750කින් ණය අඩු වෙනවා කෙලින්ම 23,750කින්. හරිද? එහෙනම් අපිට එන්න ඕනේ ෆයිනල් උත්තරේ මේක සුළු කරලා ගන්න ඕනේ. සුළු කරලා ගත්තම එන්න ඕනේ. වත්කම් එන්න ඕනේ ළමයි. අපිට වත්කම් එන්න ඕනේ 2,61,250යි. ළමයි වගකීම එන්න ඕනේ 2,37,500 මේක අඩු වෙන්න ඕනේ ළමයි. අන්තිමට හිමිකම එනවා ළමයි 23,750යි. මේක තමයි ළමයි අපි ගිණුම් කරන සමීකරණයට ඔක දාපුවම එන්න ඕන උත්තර ටික. හරි. වත්කම් 2,61,250කින් වැඩි වෙලා වගකීම 2,37,500කින් වැඩි වෙලා හිමිකම 23,750කින් වැඩි වෙන්න ඕන නම් අපි උත්තර අංක කීයද? උත්තර අංක 5. හරි ළමයි. හරි. එතකොට එනවා වාදන්න උත්තර එන්න ඕන කීයද? 4ට 5. හරි. එන්න පස්වෙනි ප්‍රශ්නේ ටක් කරමු. හරි නේද? හරි. පස්වෙනි ප්‍රශ්නේ මෙම තොරතුරු සීමා සහිත රජරට සමාගමට අදාළ වේලු. මේගොල්ලෝ අපිට දීලා තියෙනවා ළමයි 2023 2019 4කට. ඒ කියන්නේ ඉස්සෙල්ලාම දීලා තියෙන්නේ අග ශේෂයන්. ඊට පස්සේ තමයි අපිට මුල ශේෂයන් දීලා තියෙන්නේ. හරි. තමයි අපිට දීලා තියෙන ශේෂයන් තමයි කලින් ලද කුලී ආදායම, කලින් ලද පොලී ආදායම 10 එක දිනට ගොඩනැගිලි මාසික කුලිය අවසන් වර්ෂයට පොලී ආදායම. හරි. මේගොල්ලෝ අපෙන් අහන්නේ ළමයි ලද කුලී මුදලයි වර්ෂයේ පොලී මුදලයි. හරි. එහෙනම් ළමයි ලද කුලී මුදල හොයන්න අපි මොකක් ගහ ගන්නවද? අපිට මුලාග ශේෂයන් දීලා තියන්නේ. හරිද? මුලාග ශේෂයන් අපිට දීලා තියන්නේ. ඒකින්ද ළමයි අපි මොනවද මේකේ ගිණුමක් ගන්නවා අපි ගහන්න ඕනේ ලද කුලී ගිණුම. හරිද? හරි. ළමයි අපි කුලී ගිණුමක් අඳ ගන්න ඕනේ ඉස්සල්ලාම. කුලී ගිණුම අපි අඳගන්නේ වර්ෂයේ ලද කුලී මුදල හොයන්න. ළමයි අපිට ශේෂය දීලා තියෙන ළමයි ඒගොල්ලෝන්ගේ මුල ශේෂයක් නැහැ. මුල ශේෂයක් නැහැ. ළමයි අපිට දෙන්නේ කලින් කියන්නේ කලින් ලද කියනවාට වත්කමද වකීමද? වගකීමක් එකින්ද තියෙන මොන ශේෂයක්ද? බැර ශේෂය. හරිද? මුල ශේෂයක් නෑ ළමයි අපිට අග ශේෂය දීලා තියෙන ඒගොල්ලෝ 72යි. ළමයි මේක ඉන්නේ කොහෙන්ද? හරින් ඉන්නේ. හරිද? ළමයි අපි මේක හොයාගන්න ඕනේ මේගොල්ලන්ගේ ආදායම කීයද කියලා. නේද? ආදායම කීයද කියලා අපි හොයාගන්න ඕනේ. මේගොල්ලෝ කියන ළමයි 8-10 මාසෙකට මේක තියෙන්නේ 10යි 1 හම්බ වෙලා නේද? අපිට තියෙන්නේ මේ කුලිය දීලා තියෙන්නේ 10යි 1. පැහැදිලිද? මේ බලන්න. අපිට මේගොල්ලෝ ළමයි ගානේ දීලා තියෙනවා මේ 2019 10යි 1 දින ගොඩනැගිලි මාසික රුපියල් 18,000 කුලියට දෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩනැගිල්ල කුලියට දෙන්න කවද්ද? ඔක්තෝබර් 1 වෙනිදා. ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් ළමයි 2023 මාස කීයක් දෙන්නේ? මාස 6. ඒ කියන්නේ 18 ගානේ මාස 6ක් තමයි අපේ කුලිය ආදායම 18 6ක් කියන්නේ කීයද? 108යි. 108ක් තමයි ළමයි වාගේ කාලච්ඡේදයේ කුලිය ආදායම. ආදායමක් කියනවාට බැලශේෂකේ ඉඳ ලාලා බැල කුලිය ආදායම ගිණුම හර 100 කීයද? 8යි ලාලා කියලා දාන්න. දැන් ළමයි අපිට පුළුවන් වර්ෂයේ ලද කුලිය මුදල හොයාගන්න. 8යි 2යි 0.7යි 180යි. 180යි කියලා කියන්නේ ළමයි මේ පැත්තේ ශේෂයක් නැහැ නම් 180 තමයි ළමයි 180 බැලන්ස් වෙන්නේ නේද? හරත් 180 වෙනවා බැලත් 180 වෙන්න ඕනේ නම් බැල 180 කියන්නේ මේක තමයි වර්ෂයේ ලද කුලී මුදල. මුදල් ගිණුම හර කුලී ගිණුම බැල. එහෙනම් බලන්න 180 දින උත්තරේ කීයක් තියෙනවද අපිට? 180 කියන උත්තර අපිට 3ක් තියෙනවා. වර්ෂයේ පොලී මුදල හොයන්න ඕන ළමයි අපිට පොලී මුදලක් හොයන්න දෙයක් නැහැ. පොලී මුදල අපිට ගානේ කෙලින්ම දීලා තියෙනවා. වර්ෂයට අදාළ පොලී ආදායම රුපියල් 5,60,000යි කියලා. එහෙනම් උත්තර එන්න ඕනේ කීයද? 5ටත් ළමයි උත්තර එන්න ඕනේ අංක 5. පැහැදිලිද? හරි. ටක් ගාලා එන 6 වෙනි එකට. ඒක නම් ලේසියි. 6 වෙනි එකට. මේගොල්ලෝ අහනවා ළමයි 2023 දිනට පුලස්ති සමාගම ශේෂ පරීක්ෂණ තුලනේ නොවිය වෙනස අවිනිශ්චිත ගිණුමට සටහන් කළ අතර ඉන් පසුව විගණනය පහත හෙළිදරව් වියනවා. එහෙනම් ළමයි අපිට පහත වැට්ටිය දීලා තියෙන බලන්න එක ගැනුම් ගිණුමේ එකතුව 28000ක් අඩුවෙන් සිදු කර තිබීම විකුණුම් ජර්නලයේ රුපියල් 40000ක් අඩුවෙන් සටහන් කර තිබීම
මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් තීරුව එකතුව රුපියල් 96000ක් අඩුවෙන් සටහන් කර තිබෙනවා. ළමයි ඒවා දන්නවා අවිනිශ්චිත ගිණුමට හැමතිස්සෙම වාර්තා කරන්නේ ශේෂ පිරික්සුමේ මොනවා වන වැරදිද? අනාවරණය වන වැරදි. හරි? ළමයි හැමතිස්සෙම අපි අවිනිශ්චිත ගිණුමක් ගහන්නේ. අපි අවිනිශ්චිත ගිණුමක් ගහන්නේ ශේෂ පිරික්සුමේ අනාවරණය වන වැරදි වලට විතරයි. හරි? අවිනිශ්චිත ගිණුමක් හැමතිස්සෙම අපි ගහන්නේ අවිනිශ්චිත ගිණුමක් ළමයි අපි හැමතිස්සෙම ගහන්නේ ශේෂ පිරික්සුමේ අනාවරණය වන වැරදිනේ අනාවරණය වන වැරදි වලටයි. ඒ කියන්නේ අනාවරණය නොවන වැරදි. ඒ කියන්නේ ශේෂ පිරික්සුම බැලන්ස්. හැබැයි මොකක් හරි වැරද්දක් තියෙනවා. උදාහරණයක් එකම ගනුදෙනු දෙවරක් සටහන් වීම, නැත්නම් මූලික පොත්වල එකතුවක් මගහැරීම ආදී දේවල් අපි අවිනිශ්චිත ගිණුමක් භාවිතා කරන්නේ නැහැ. අපි අවිනිශ්චිත ගිණුමක් භාවිතා කරන්නේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි වලට විතරයි. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයාගන්න ඕනේ ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි මොනවද කියලා. බලන්න එක ගැනුම් ගිණුමේ එකතු 28000ක් අඩුවෙන්. ළමයි ගැනුම් ගිණුමට අඩුවෙන් වෙනවලු. එහෙනම් මේක ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙනවද? ඔව්. මොකද ගැනුම් ගිණුමේ තමයි මේකේ වැරද්ද වෙලා තියෙන්නේ. එහෙනම් මොකද කරනවලු? ඉස්සෙල්ලා අවිනිශ්චිත ගිණුම මේ පැත්තෙන් අඳගත්තාම අවිනිශ්චිත ගිණුමක් අඳගත්තා. ළමයි මේගොල්ලෝ කියනවා ගැනුම් ගිණුමේ එකතුව රුපියල් 28000 අඩුවෙන් සිදු කළා ළමයි. ගැනුම් ගිණුමේ එකතුව 28000 අඩුවෙන් සිදු කළා කියනවා දන්නා. ගැනුම් කියනවාට වියදම නම් තියෙනෝනේ හරශේෂයක්. එහෙනම් ගැනුම් වලට 28000 මම හර කරලා අවිනිශ්චිත වලට 28000 බැර කරන වුණා කියලාද? ගැනුම් කියලා. පැහැදිලිද? දෙවෙනි එක විකුණුම් ජර්නලයේ රුපියල් 40000ක් අඩුවෙන් සලකනවා ළමයි. විකුණුම් ජර්නලය කියන්නේ මූලික පොතක්. මූලික පොතක එකතුවක් තමයි ළමයි වැරදිලා තියෙන්නේ. මූලික පොතක එකතුවක් කියලා කියන්නේ ළමයි මේක ගිණුම් වලට ඇවිල්ලා නැහැ. ගිණුම් වලට ඇවිල්ලා නැහැ කියන්නේ ළමයි ශේෂ පිරික්සුමට ඇවිල්ලාද? ශේෂ පිරික්සුමට ඇවිල්ලා නැහැ ළමයි. මේක ශේෂ පිරික්සුම අනාවරණය නොවන වැරද්දක්. ශේෂ පිරික්සුම අනාවරණය නොවන වැරද්දක් කියන්නේ ළමයි අවිනිශ්චිත ගිණුමට එනවද? අවිනිශ්චිත ගිණුමට එන්නේ නැහැ. අවිනිශ්චිත ගිණුමට එන්නේ ශේෂ පිරික්සුම අනාවරණය වෙන වැරදි විතරයි. හරිද? එහෙනම් දෙක ගන්න බෑ. තුන්වෙනි එක මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් තීරුවේ එකතුව 29000 අඩුවෙන්. ළමයි මුදල් ගෙවීම් ජර්නලයේ මූලික පොතක්. ළමයි වට්ටම් තීරුවේ එකතුව. ළමයි මේකත් මූලික පොතක වැරද්දක්. ඒ කියන්නේ ළමයි ලෙජර් වලට අවිල්ලා නැහැ. ලෙජර් වලට අවිල්ලා නැහැ කියන්නේ ළමයි මේක ශේෂ පිරික්සුමට එන්නේ නැහැ. එහෙනම් ශේෂ පිරික්සුම මේක අනාවරණය නොවන වැරද්දක්. ඒකෙන් තමයි මේක අවිනිශ්චිත ගිණුම වාර්තා කරනවද? වාර්තා කරන්නේ නැහැ. ඒ මන්දයක් අවිනිශ්චිත ගිණුමේ වාර්තා කරන ශේෂ පිරික්සුමෙන් අනාවරණය වෙන වැරදි විතරයි. එහෙනම් ළමයි අපිට හම්බුනේ එක වැරද්ද. එහෙනම් අවිනිශ්චිත ගිණුම එන්න ඕන ළමයි 28000ක මොන ශේෂයක්ද? 28000ක හර ශේෂය. උත්තරය අංක කීයද? උත්තරය අංක 1. පැහැදිලිද? හරි ළමයි ටක් කරගෙන හතරේ අටවෙනි ප්‍රශ්නටයි මේගොල්ලෝ කියනවා ළමයි මේගොල්ලෝ අපිට දීලා තියෙන ළමයි ව්‍යාපාර නෝන සංවිධානයක්. ඒ කියන්නේ ලාභ ප්‍රමාත්‍යයෙන් තොරව කටයුතු පවත්වාගෙන යන එකක්. හරි. මේගොල්ලෝ කියන ළමයි හත්වෙනි ප්‍රශ්නේ 2021 තුනදශින් අවසන් වර්ෂයට ක්‍රීඩා සමාජයේ මුළු ආදායමේ වටිනාකම ගණනය කරන ළමයි. හරි. දෙවෙනි එක අහනවා අටවෙනි එක අහනවා මුදල් ගිණුමේ ශේෂය. හරි ළමයි ඉස්සරහට දීලා තියෙන කාරණා අපිට ශේෂයන් දීලා තියෙනවා යාවජීව සමාජික මුදල් ක්‍රීඩා උපකරණ පරිත්‍යාග ස්ථාවර තන්පතු ගොඩනැග ඉදිකිරීම අනිකුත් වේදන් සහ සමාජික මුදල් ලැබිය. අනේ අමතක තොරතුරු වලට දෙන්න ළමයි යාවජීව සමාජික මුදලින් 40%ක්ලු වර්ෂයේ යාවජීව සමාජික ආදායම දෙක පරිත්‍යාග ලද වර්ෂයට වසර 6ක ආදායමක් ලෙස හඳුනා ගනිලු. දෙක සාමාන්‍ය සමාජික මුදල් ආදායම රුපියල් 15000ක් වියලු. හරි ඉස්සෙල්ලාම අපි පෙන්වන්නේ ආදායම නම් අපි අමතක තොරතුරු වලින් පටන් ගමු. හරි ආදායම පළවෙනිම අපිට ගන්න පුළුවන් යාවජීව සමාජික මුදල්. යාවජීව සමාජික මුදල් ආදායම. යාවජීව සමාජික මුදල් ආදායම ළමයි රුපියල් ලක්ෂ 4ට 100ට කීයද? 100ට 4 ළමයි රුපියල් ලක්ෂ 40ට 140ක් කියලා කියන්නේ මේ බින්දුවකට මේ බින්දුව එකව 4 10160යි. දෙවෙනි එක ළමයි අපිට ක්‍රීඩා උපකරණ පරිත්‍යාග. ළමයි මේගොල්ලෝ කිව්වා පරිත්‍යාග වලින් මේ පරිත්‍යාග හම්බෙලා තියෙන අවුරුදු 6කට. එහෙනම් අපි එක අවුරුද්දක් ගන්න ඕනේ. එහෙනම් පරිත්‍යාග ඔක්කොම 2,40,000 ළමයි මේකවල බෙදන්න ඕනේ කීයද? වසර 6න්. ඒ කියන්නේ කීයද? වසර 6න් බෙදුවා කියන්නේ
40 හරිද ඒත් එක්ක අපිට දීලා තියෙනවා ස්ථාවර තැන්පතු පොලී ආදායම කෙලින්ම අපිට දීලා 1,20,000යි තැන්පතු පොලී ඊට පස්සේ අපිට මේගොල්ලෝ කෙලින්ම දීලා සාමාන්‍ය සමාජික මුදල් ආදායම ඒ කියන්නේ යාව ජීව සමාජික හැර සමාජික ආදායම 1,50,000යි කියනවා सामाजिक आदायम में तंपतु पोली में सामाजिक आदायम 1,50,000 කියලා මෙච්චර අපිට තියෙන ගන්න ආදායමකට අතයි 6,70,000 එහෙනම් වර්ෂ ආදායම කීයද 6,70,000 උත්තරේ නෝන කීයද උත්තර අංක 5 අට එකල මහා අපේ මුදල් ගිණුම දේශීය නම් ගන්න මුදල් ගිණුම හරි තමයි යාවජීව සමාජික මුදල් හම්බුනවලු ශේෂත් මුදල් ලක්ෂ 4යි ස්ථාවර පොලියක් හම්බුන 1,20,000යි සමාජික මුදල් හම්බුනම 1,80,000යි ගොඩනැගිලි ඉදිකිරීම 2,25,000යි අනිකුත් තියෙන 1,10,000යි හරි මම ලියවනවා ඔයගොල්ලෝ ඒකම ලේසි හම්බුනා කියමු ශේෂ ගන්න දෙන්නේ 1,07,යි 1,07,යි ශේෂ වෙන 3,08,5,000යි 3,60,50,000යි පැහැදිලි දැන් ඉන්න ඕනේ 3,65,000ක හර ශේෂය 3,65,000 කියන ළමයි උත්තර අංක කීයද උත්තරය අංක 4 හරිද එන්න මට ගන්න නම් වෙන ප්‍රශ්නෙට මේගොල්ලෝ අහනවා පිළ ළමයි මේකත් ලේසි ගන්නක් හරි පහත තොරතුරු නියෝල්ගේ ව්‍යාපාරයේ පිණි පොත්වලින් උපුටා ගන්නාලාදී මේගොල්ලෝ අහන ළමයි 2011 4 1 වත්කම් වල වටිනාකම අපි ළමයි දීලා තියෙන 2011 4 1යි 2012 3:31යි ළමයි 2011 4 1 කියන්නේ අවුරුද්ද මුල දාගද අවුරුද්ද මුල 2012 3:31 කියන අවුරුද්ද අග හරිද අපි ටක් ගාලා මේක දාලා නම් හදමු ටක් ගාලා හරි ඔයගොල්ලෝ දන්නවා මේක හදන්න ඕනේ මොකද්ද ලාභය හොයන සමීකරණයට දාලා හරිද හරි ටක් ගාලා සමීකරණ දාගමු තමයි ඔයගොල්ලෝ දන්නවා ලාභය සමානයි අග ශුද්ධ වත්කම ඍණ මුල ශුද්ධ වත්කම ඒකට ගැණිලි එකතු කරලා අමතර ප්‍රාග්ධනය අඩු කරන්න ඕනේ හරි ආදන්න ලාභය සමානයි අග ශුද්ධ වත්කම ළමයි අග ශුද්ධ වත්කම හැදෙන්නේ මොකද්ද අග වත්කම වලින් අග වගකීම අඩු කරලා ඒකෙන් අඩු කරනවා ළමයි මුල වත්කම් වලින් මුල වගකීම ඒකට එකතු කරනවා ළමයි ගැණිලි අඩු කරනවා අමතර ප්‍රාග්ධනය හරි ළමයි බලන්න අපිට දීලා තියෙන දත්ත අපිට ලාභය කියලා දීලා තියෙනවා 2,47 අපේ එක දාගන්න පුළුවන් අග වත්කම් ළමයි අපිට දීලා තියෙනවා 800යි අග වගකීම් දීලා තියෙනවා 300යි අපි ළමයි මුල වත්කම් දීලා නැහැ අපි එකින් දෙකට x දැම්මා මුල වගකීම් දීලා තියෙනවා 250යි ගැණිලි 30යි අමතර ප්‍රාග්ධනය 36යි සුළු කරන්න තියෙන්නේ ඉතින් 800 300යි කියනවා ළමයි 500යි ඍණයි ධන x වඩනම ඍණ x ඍණයි ධන වරාංශුල කරන්නේ ඍණයි ධන 250යි ධන 30යි ඍණ 36යි දොල්ල මෙතන ධන 344යි මේ ඍණ x සුළු කරගන්න මේ ඍණ x මේ පැත්තට ගෙන කෙලින්ම ධන x එතකොට ළමයි මේ ඍණ 240 කියන්නේ 500යෙන් එකතු වෙනවා 250 එකතු වෙනවා 30ක් අඩු වෙනවා 36ක් මේ 244 මේ පැත්තේ ඍණ එහෙනම් අඩු වෙනවා 244 ළමයි ඔක්කොම එකතු කරලා මට එනවා x සමානයි කීයයි කියලාද 500යි කියලා ඔන්න බලන්න 500 250 750යි 750ට 30ක් එකතු කළාම 780යි. හරි ළමයි කියන්නේ 780ෙන් අඩු වෙන්න ඕනේ 244යි 244ට 6ක් 250යි 250යි 280ක්. ළමයි 780ෙන් 280ක් අඩු නම් කීයදන්නේ 500යි. එහෙනම් උත්තරේ එන්න ඕනේ කීයද? උත්තරේ අංක 5. හරිද? හරි එළම අපි දැන් 9 ඉවර 10 ට තකල්ලා කරමු. 10 ප්‍රශ්න අපිට දීලා තියෙන ළමයි 2023 අවසන් වර්ෂයට සමගි ක්‍රීඩා සමාජයේ තොරතුරු කිහිපයක් අපිට දීලා තියෙනවා ළමයි. අපි මේගොල්ලෝ අහන්නේ
ක්‍රීඩා සමාජයේ ලැබිය යුතු සමාජික මුදල් ඊළඟ වර්ෂය නොලැබුණේ නම් එය කපා හැරීමක් සිදු කරන ලබයි. මෙම තොරතුරු අනුව වර්ෂයට අදාළ සමාජික මුදලේ සුද්ධ වටනගන්න අපි මොකක් ගහ ගන්න ඕනද ළමයි? සමාජික මුදල් ගිණුමක් ගහ ගන්න ඕනේ. සමාජික මුදල් ගිණුමක් තමයි ශේෂයන් ටික දාගන්න ඕනේ. අපිට මේක ලේසියෙන් ශේෂයන් ටික දාගන්න. මුල තියෙනවා ශේෂය ලැබිය යුතු ශේෂය තියෙනවා 25ක්. ලැබිය යුතු කියනවාට වත්කමක් එකකින් හර ශේෂයක් ඒත් එක්කමයි අග ශේෂයකුත් තියෙනවා කීයකද? 17 10ක ශේෂය ඊගේ හර ශේෂය පාගේ බැල ඒත් එක්කමයි කලින් නදියව තියෙනවා අපිට කීයක්ද? මුල 15000ක් අග 23000ක් එන්නේ බැරේ 23000යි. හරි ළමයි. අපිට මේගොල්ලන් දීලා තියෙනවා ළමයි අනිත් දේ. හරි දැන් හොඳට අහගන්න ළමයි මේගොල්ලන් කියනවා ක්‍රීඩා සමාජයේ ලැබිය යුතු සමාජික මුදල් ඊළඟ වර්ෂයේ නොලැබුණේ නම් එය කපා හැරීමක් සිදු කරනු ලබයි. එහෙනම් ළමයි අපිට මේ ගාන ලොක්කම අපිට දීලා තියෙනවා මොකද්ද? කපා හැරීමේ මේ සමාජික මුදල්. හරි බලන්න මුල කීයක් තියෙනවද කියලා. මුල 25000ක් තියෙනවා. අග තියෙන හැබැයි කීයද? 18 1000. ඒ කියන්නේ ළමයි මේ 25000න් ළමයි 25000න් හම්බෙලා තියෙන්නේ කීයද? 25000ක් තමයි ළමයි දැන් නැති බෙන් හම්බෙලා තියෙන්නේ කීයද? 18 1000යි ළමයි 25000න් 18 10 නම් හම්බුනේ තව කීයක් හම්බුනේ නැද්ද? 7000ක් හම්බුණා ළමයි මේ 7000 අපි කපා හරින්න ඕනේ. කපා හරියන ළමයි සමාජ මුදල් කියලා මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න යවන්නේ ගන්නවා කපා හල සමාජික මුදල් කියලා. ඊට පස්සේ ළමයි අපි මේකේ මුදලින් ලද සමාජික මුදල් හොයා ගන්න ඕනේ. මුදලින් ලද සමාජික මුදල් අපි හොයාගන්නේ බලන්න. මුදලින් ලද සමාජික මුදල් අපි හොයාගන්නේ මුදලින් ලද සමාජික මුදල් අපි හොයාගන්නේ ළමයි 18000යි 105යි 23000යි. මේ තුනේම එකතුව කීයද? 146යි. 146 කියන මුදල් ගිණුම හර සමාජ මුදල් ගිණුම බැල. දැන් මේක එකතුව ගත්තා. එකතු වෙන්න ඕනේ 185යි 185යි 185න් දා කීයක් වදින්නම 137යි. මේක තමයි ලාලා එහෙනම් ආදායම් ප්‍රකාශනය වෙනවන සමාජික ආදායම කියන්නේ කීයද? ඒ කියන්නේ උත්තර අංක 1. පැහැදිලිද? එන්න ගලම ප්‍රශ්න අංක 11ට. හරි. ප්‍රශ්න අංක 11ට එන්න. 10 උත්තර අංක 1,37,000. හරිද? එන්න ප්‍රශ්න අංක 11 සහ 12. හරි. හවුල් ව්‍යාපාරයි මේකට ලේසි. ටකල් කරමු. අමාබිම තුන දෙක අනුපාතන පවත්වාගෙන හවුල් ව්‍යාපාර 2019 4 1 දෙන්නට හිමිකම තොරතුරු පහක් දීලා තියෙනවලු. මේගොල්ලෝ අපිට කියන ළමයි 2020 330 කියන අවසන් වර්ෂයට ලාභය 2,80,000ලු. අපි මේක විසර්ජනය කරනවා මම හිතන්නේ. ප්‍රාග්ධනයේ 10%ක පොලියක් උයලු. මාසික රුපියල් 15,000ක හවුල් වේතනයක් දෙනවලු. ඒත් එක්කම ළමයි නව හවුල් කරුවෙක් බඳගෙන තියෙනවා සමල්ව. සමල් ලෙද්දි ව්‍යාපාරයේ කීර්තිනාමයේ ළමයි රුපියල් 10 සමල් එන්නේ ළමයි අවුරුදු මුල දාගද? සමල් එන්නේ අවුරුද්ද අග. ඒකින් දිහාට ලාභයෙන් කොටසක් පෙන් කරන්නේ නැහැ. මොකද මේ උපයෝග රුපියල් 1,28,000ක ලාභය උපයෝගයේ අමල් සහ විමල් විතරයි. චමල් එන්නේ ළමයි අවුරුද්ද අවසානයේදී නම් අපේ යාට ලාභයෙන් කොටසක් පෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ චමල්ව ලාභ විසර්ජන ගිණුමට දාන්නේ නැහැ. චමල්ව දාන්නේ කෙලිම ළමයි ඒගොල්ලන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට ප්‍රාග්ධන ගිණුම් වලට දාලා කීර්තිනාම ගැලපෙන්න විතරයි අපිට චමල්ව ඕනේ වෙන්නේ. හරි. හරි මේගොල්ලෝ අපේ ඉස්සලම අහන්නේ අමල් හා බිමල්ගේ ජංගම ගිණුම් ශේෂයන් ඒත් එක්කම අදාළ වර්ෂ හවුල් ව්‍යාපාරයේ මුල්ල හිමිකම. හරි ළමයි. ජංගම ගිණුම් ශේෂයන් ගහ ගන්න කලින් ළමයි අපි අඳ ගන්න ඕනේ මේකේ ආදායම් ප්‍රකාශන මොකද ලාභ විසර්ජනය කරන මේකෙන්ද කටුවඩ ගහගත්ත ළමයි ටක් ගාලා ලාභ විසර්ජන ගිණුමක් ජංගම ගිණුමක් අඳගම ටක් ගාලා. හරි. ජංගම ගිණුමක් ප්‍රාග්ධන ගිණුමුත් ඕන නම් මම කියුවේ ප්‍රාග්ධන ගිණුමට දෙන්නේ නැහැ. 3 දෙනෙක් එනවා අයියේ. සමල් උත්තරම ව්‍යාපාරයට එන්න හින්දා. හරි. අමල් බිමල් සමල්. අමල් බිමල් සමල්.
අමල් බිමල්. හරි ටග්ගල් වලින් ඉස්සෙල්ලා මේගොල්ලෝ අපිට කියනවා වාර්ෂික ලාභය 2800යිලු. ඉස්සෙල්ලා මේගොල්ලෝ අපිට කියනවා ප්‍රාග්ධන පොලියක් බලන්නලු. ප්‍රාග්ධන පොලියක් බලන්න ළමයි. අමල්ගේ ප්‍රාග්ධන පොලිය නෝන අපිට බලපුවම 500යි. බිමල්ගේ ප්‍රාග්ධන පොලිය නෝන ළමයි අපිට 300යි. මේක අපි කොහොම විසර්ජනය කරමු? ශේෂය දාන්න ඉඩ තියලා ප්‍රාග්ධන පොලිය අමල්ගේ 500යි බිමල්ගේ 300යි. දෙවෙනි එක අපිට විසර්ජනය කරනවා වේතන අපිට දීලා තියෙනවා වේතන කියන්නේ මාසෙට ඒක ළමයි මාසෙ වේතන දීලා තියෙනවා අපි මේක 12න් වැඩි කර ගන්න ඕනේ. AB 12න් වැඩි කරාම 180යි 180යි අපි මේකත් විසර්ජනය කරනවා දාගත්ත 180යි 180යි වේතන කියලා මේ පෙන්වන්න ඕනේ මේ MCQ හරි ඒකින්ද කටුවට ගන්නට ගාලා ඊට පස්සේ තමයි අපිට එනවා ලාභය කොච්චරද විසර්ජනය කරනකොට ලාභ කොටස් A and B 800යි 180 360යි එහෙනම් තව ඉතුරුයි අපිට ළමයි 1640ක් 1640 ළමයි බෙදන්න ඕනේ අමල්ටයි බිමල්ට එන්නේ 984යි 984යි 656යි හරි ඒකත් විසර්ජනය කරලා 984යි 656යි එච්චර ළමයි තියෙන්නේ. ඒතකොට මෙතන නම් අපිට ලාභ විසර්ජන ගිණුම ඉවරයි. අපිට තියෙන ජංගම ගිණුම ශේෂ ගන්න. මේගොල්ලෝ ළමයි අපිට ගැන් ලියාගෙන තියෙනවද ගානේ? ගැන් ලියමුකුත් දීලා නැහැ නම් මේකේ ඉස්සලම ශේෂය දාගන්න 600යි 400යි ශේෂ ගන්න ටක් ගාලා 1536යි 1536 එහෙනම් බිමල්ගේ ශේෂය යනවා ළමයි කීයද? බිමල්ගේ ශේෂය යනවා අපිට 1536යි කියලා. අමල්ගේ ශේෂය බලමු ළමයි එකතුව ගත්තා මෙතනට 2264යි 10. එහෙනම් අමල්ගේ ශේෂය ළමයි කීයද ආවේ? 2264යි. එහෙනම් ළමයි අපිට එන්න ඕන උත්තරේ කීයද? 2264යි 1536යි තියන්නේ. ආන්සර් නම්බර් 4. හරි. ඊට පස්සේ ළමයි 12 වෙනි ප්‍රශ්නෙට මේගොල්ලෝ අහනවා මේකේ මුළු හිමිකම කියන්නේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම් වල එකතුව. ප්‍රාග්ධන ගිණුම් වල ශේෂයන් දාගන්න ළමයි. අමාල්ගේ මෙමල්ගේ හිතන ශේෂයන් තියෙන මොකද සමාල්ගේ ශේෂයක් නැහැ. මෙයා මේ අවුරුද්දේ නෑ ආවේ. මේ අවුරුද්දත් අග ආවේ. ඒ කියන්නේ සමාල් මුදල් ආයෙ ගෙල්ල දෙන ළමයි කීයද? 2500ක්. 2500ක් අයන් වලට මේවා කීත් නාමය වෙන් කරන්න ඕනේ. කීත් නාමය අපිට දීලා තියෙන ළමයි කීයද? කීත් නාමය දීලා තියෙනවා 1000ක්. කීත් නාමය 1000ක් තියෙනවා. මේ කීත් නාමය 10 ඉපෙන්නේ කවුද? අමල් බිමල් සමාල් තුන් දෙනාමද නැහැ. අමල් බිමල් විතරයි. ඒ කියන්නේ අමල් බිමල්ට කීත් නාමය වෙන් කරලා දෙන්න ඕනේ. අමල් බිමල් ඉන්නේ අනුපාතය කීයද? 3ට 2 3ට 2 කියන්නේ 10. බෙදන්න ඕනේ 5ෙන්. ළමයි 3ට 2නේ. 3යි 2 එකතුව කීයද? 3ට 2 3යි 2 එකතුව 5. එහෙනම් 10 5ෙන් බෙද මේක කොටසක් කීයද? 200 200න් 3ක් කාට හරියද? අමල්ට ඒ කියන්නේ 600 200න් 2ක් අයිති. බිමල්ට ඒ කියන්නේ 400යි. ළමයි ඔයා දන්නා කීර්තිනාම කියන වත්කම කවදාකවත් පොත්වල තියාගන්නේ නැහැ. පොත්වලින් ඉවත් කරන කීර්තිනාම ගිණුමට බැල කරලා ජංගම ගිණුමට ප්‍රාග්ධන ගිණුමට හර කරන මොන අනුපාතයද? නව අනුපාතයට. මතක තියාගන්න නා ඒ කියන්නේ නව අනුපාතයට හර. නව අනුපාතයට තමයි හර වෙන්නේ. 5ට 3ට 2. ඒක ලේසි නම 5යි 3යි 8යි 8යි 2යි 10යි. ඒ කියන්නේ 10 බෙදන්න ඕනේ. 10න් 10 බෙදුවම එක කොටසක් 100යි 100න් 5ක් අමල්ට 100න් බිමල්ට 100න් 2ක් සමල්ට. එතකොට මේ ගිණුම් වල ශේෂයන් ගන්න ටක් ගාලා 2500යි 2500න් 200ක් ගියම 2300යි සමාගයේ ශේෂය 2300 වැඩිම කරනවා. සමාගයේ ශේෂය 2300යි මෙතන 3400යි 3400 300 කියන 3100 ගුණාදී 3100යි අමාගේ 5600 5500 කියම 5100යි. එහෙනම් මෙන්න මේ ඔක්කොම එකතු තමයි ආගේ මොකද්ද? මුළු හිමිකම වෙන්න ඕනේ 10000 සමාන 14300යි. පැහැදිලිද මේක කල්කල ගන්න මම කල්කල උත්තර ගත්තා 14300 නම් උත්තරේ නෝනේ කියද? උත්තරය අංක 1 12ට උත්තරය අංක 1 11ට උත්තරය අංක 7 පැහැදිලිද? හරිය ළමයි හරි. එහෙනම් අපිට ආවේ 12ට උත්තරේ 11ට උත්තරය අංක 1 11ට 11ට උත්තරය අංක 4 12ට උත්තරය අංක 1. හරි එන්න 13ට අංක ගන්න
13ට කීරි ප්‍රශ්නයක් තියෙන්නේ. මේගොල්ලෝ කියනවා සීමිත ආකාශ සමාගම රුපියල් මිලියන 15ක බෑකර ජපානයේ නව යන්ත්‍රයක් ගෙන්වා ගන්නාලාදී මෙහි වෙළඳපොළ වටිනාකම මිලියන 17ක් වූවත් සමාගම පොත්වල මෙය නිරූපණය කරන ලද්දේ මිලියන 15ක් ලෙස මෙහිදී අනුගමනය කර ඇත්තේ ගිණුම් කරන සංකල්පය. මේක ලේසියෙන් පොත්වල එක වගේ තියන් ඉන්නවා කියන මොන සංකල්පයද? ඓතිහාසික පිරිවැය සංකල්පය. එහෙනම් බලන්න අනාවරණය කිරීමේ සංකල්පය නැහැ. දෙවෙනි එක තියෙනවා ඓතිහාසික පිරිවැය සංකල්පය. ඔව් තුන කියනවා තමයි ආරක්ෂණ සංකල්පය නේ. ආරක්ෂණ සංකල්පය කියන්නේ හැමතිස්සෙම මොන වගේ පෙන්වන්නේ කියලා අඩු වගේ කියන්නේ පිරිවැය උපලබ්ධ වෙන්නේ අඩු වගේ පෙන්වන්නේ කියලා නැහැ. අකණ්ඩ ප්‍රයත්න සංකල්පය නැහැ. යථානුරූපී සංකල්පය නැහැ. උත්තරයන් කිය දෙන්න ඕනේ. උත්තරය අංක 2 ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය කියන්නේ පොත්වලගේ දිගින් දිගටම පවත්වාගෙන යා යුතු බවයි. හරි. එළමයි 14 මේගොල්ලෝ කියන සීමා සහිත කැලණිවැහි සමාගම ගිණුම් වර්ෂය 2020 අවසන් විය. එහි සමාගමේ ආරක්ෂකවරුන් විසින් 2026 දින මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමැතිය ලබා දීන ලදී. 2023කට පහත සිද්ධීන් සිදු වියලු. මේගොල්ලෝ අපෙන් අහන්නේ LKS 10 ඒ කියන්නේ වාර්තා කරන කාලච්ඡේදය පසු හට ගන්නා සිදුවීම් ඉහත සිද්ධීන්ගෙන් ගැළපිය යුතු සිද්ධීන්. ඒ කියන්නේ අපිට සිද්ධි හතරක් දීලා තියෙනවා මේ වලින් ගැළපිය යුතු සිද්ධි. හැමතිස්සෙම අපි LKS 10ට අනුව කියන වගේ වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු හට ගන්නා සිද්ධි මූල්‍ය ප්‍රකාශන වල වාර්තා කරනවද නැද්ද කියලා අපි හොයන්න ළමයි. ඔයාගේ ගිණුම් වංශයට අදාළ සාක්ෂියක් සපයනවා නම් අපි ඒක වාර්තා කරන සාක්ෂිය සපයන්නේ නැත්නම් අපි ඒක වාර්තා කරන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මොනවද මේක සාක්ෂි සපයන්නේ කියලා. මේකලම අපිට කියනවා ළමයි 2023කට පිරිවැය ලක්ෂ 6,20,000 වූ තොගයක් 2020 5/31 දින 3,80,000කට විකුණන ලදී. විකුණන ලදී කියලා ළමයි කවද තිබ්බ තොගයක්ද? 2020 3/31 කියනවා ගිණුම් කාලච්ඡේදයට අදාළද? ඔව් ගිණුම් කාලච්ඡේදයට අදාළ තොගයක් තමයි ළමයි වාර්තා කරන කාලච්ඡේදයෙන් පස්සේ විකුණලා තියෙන්නේ. ළමයි ගිණුම් කාලච්ඡේදයට අදාළ සාක්ෂියක් සැපේ අපි එකෙන්ද ඒ මොකද වෙන්න ඕනේ? ඒ වාර්තා කරන්න ඕනේ. B 2020 ළමයි 4/18 දින. ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදය ඉවරයි. 4/18 දින 2,45,000ක නායකයෙක් තිබු. ළමයි ඔයාගේ ගිණුම් කාලච්ඡේදයට හිටපු නායකයෙක් නෙමෙයි. 2024/18 ගිණුම් කාලච්ඡේදය ඉවරලා මාසයක් ගියාට පස්සේ හිටපු නායකයෙක් තමයි මෙහෙම මේ බුන්නත් වෙලා තියෙන. අපි නේද වාර්තා කරනවාද වාර්තා කරන්න හේතුව කාලච්ඡේදයට අදාළ සාක්ෂ්‍ය සැපයපු නැති හින්දා අපි වාර්තා කරන්නේ නැහැ. C බලන්න. 2023 දිනට පිරිවැය ලක්ෂ 8ක් වූ ආයෝජන වල වෙළඳපොළ වටිනාකම 4,40,000. ළමයි ආයෝජන වටිනාකම පහළ ගිහලා. ඒ කියන්නේ ඔය ෂෙයා මාකට් එකේ යගේ මොකද වෙලා තියෙන්නේ? පහළ ගිහලා අපි ළමයි ෂෙයා මාකට් එකේ යගේ පහළ ගියා කියලා අපි ඒක වාර්තා කරනවද? ඒවල වාර්තා කරන්නේ නැහැ. එහෙනම් C වාර්තා කරන්නේත් නැහැ ළමයි. එහෙනම් B සහ C කියන උත්තර අපිට කපලා දාන්න පුළුවන්. B C කියන උත්තර කපලා දාම අපිට එන්නේ මොකක්ද? උත්තරය අංක 3 A සහ D. අපි බලමු D හරියද කියලා. 2022 ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ මැද. අපේ ගිණුම් කාලච්ඡේදය ඉවෙන්නේ 2020 3/31 මේකම අපි කියන්නේ 2022 සේවයක වන්දිල්ලා පවරා නඩුවක් සඳහා රුපියල් 7,50,000 වන්දි ගෙවීමට සිදු විය. 2015 5/20 සමාගම නීති අනුකූලව දැනුම් දෙනවලු. ළමයි ගිණුම් කාලච්ඡේදයේ හිටපු වන්දිය ගිණුම් කාලච්ඡේද අදාළ වන්දියට තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. හැබැයි මේ වන්දිය ගෙවන්නේ ගිණුම් කාලච්ඡේද වාර්තා කරන කාලච්ඡේදයේ පසු වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු ඇති වුණත් ඔයා ගිණුම් වංශයට මේක සාක්ෂි සපයන අපි එකින් දෙක වාර්තා කරන්න ඕනේ. උත්තරේ එන්න ඕන ළමයි A සහ D. හරි. එහෙනම් අපි කතා කරමු ප්‍රශ්න අංක 15 16 17 කියන ප්‍රශ්න ටික. හරි. බලන්න ළමයි දීලා දෙන අපිට ශේෂ පත්‍රයක්. මේගොල්ලෝ අපෙන් අහන්න ශේෂ පත්‍රය ගන්නන්න නැහැ. ඒගොල්ලෝ පේපර් එක දාන්නේ. හරි. මේගොල්ලෝ අපෙන් අහන්නේ සීමා සහිත ලුණුවිල සමාගමේ 2023 අවසන් වර්ෂයට කාලච්ඡේදය ළමයි ලාභය 17 අහනවා ළමයි. 16 අහනවා මුළු විස්තර ආදායම වෙනස් විස්තර ආදායමයි. 17 අහනවා ළමයි අන්තිම එක අහනවා රඳවාගත් තිබීමයි ප්‍රත්‍යය ගැන සංජිතය. එහෙනම් මේක සමාගමන්නේ අග්ගලාදන ප්‍රකාශන දෙකම සමාගමයි. හරි. ඔකේ ඉතින් මේ කටුවට අදිනවා මේ MCQ කරේ. විකුණුම් පිරිවැය විකුණුම් වල විකුණුම් පිරිවැය අඩු කරනවා වඩා දල ලාභය. දල ලාභයෙන් අඩු කරනවා විය දා. හරි. ඊට සමය වඩනවා කාලච්ඡේදයේ ලාභය ළමයි
මේ ලාභයට එකතු කරනවා මොකක්ද? ඔයාගේ වෙනත් ස්ථින ආදායම වෙනස් ස්ථින ආදායම අඩු කරාන් පස්සේ වඩේනවා මොකක්ද? මේ කාලච්ඡේදයේ මුළු විස්තීර්ණ ආදායම ළමයි ගොඩක් අටුවෙන් ලිව්ව හරි විකුණුම් අඩු කළා විකුණුම් පිළිවෙල විකුණුම වල විකුණුම් පිළිවෙල අඩු කළා වෙනවා කාලච්ඡේදයේ දල්ලාභය අපිට මේක වෙනත් ආදායම තියෙන මම ඔක දාගත්තේ නැහැ ඊට පස්සේ කෙලින්ම දාගත්ත වියදම් දල්ලාභයේ වියදම් අඩු කළාම වඩේනවා කාලච්ඡේදයේ ලාභයට එකතු කරන වෙනත් විස්තීර්ණ ආදායම වෙනත් විස්තීර්ණ ලාභය වෙනත් විස්තීර්ණ මුළු එකට අපි කියන මුළු විස්තීර්ණ ආදායම කියලා. හරි ටග්ගල දාගමු. ළමයි විකුණුම් අපි දාගන්නවා 12400යි විකුණුම් පිළිවෙල ළමයි 8200යි විකුණුම් වල විකුණුම් පිළිවෙල අඩු කරන දල්ලාභ වෙනවා 4200යි කියලා. වියදම් අපිට තියෙන ළමයි මෙහෙයුම් වියදමුයි මෙහෙයුම් වියදම් තියෙන 2050. ඒත් එක්කම ප්‍රත්‍යයගන ලාභයක් තියෙනවා. ප්‍රත්‍යයගන ලාභයක් තියෙන ළමයි 200ක. ඒ කියන්නේ අපිට සමස්ත වියදම් වල ළමයි 2050 කියන්නේ 2250 4250 අඩු කරන මේ කාලච්ඡේදයේ ලාභය 1300යි. ඒක ලේසියි. කාලච්ඡේද ලාභ වල ලේසි පට්ට. 1300 කියන ලක්ෂ 13 කියන උත්තර අංක 1 16 ගණන ළමයි වෙනස් සිස්ටම් ආදාන මෝටර හද ප්‍රත්‍යයගන්න කියන කීයකද? මෝටර හද ප්‍රත්‍යයගන්නේ 300 ළමයි කාලච්ඡේදයේ ලාභයට ප්‍රත්‍යයගන්න 300 එකතු කළා මුළු විස්තීර්ණ ආදායම කියන්නේ 1600යි. එහෙනම් ළමයි මුළු විස්තීර්ණ ආදායම 1600 කියන්නේ ලක්ෂ 16යි වෙනත් විස්තීර්ණ ආදායම ලක්ෂ 3යි. එහෙනම් උත්තර අංක කීයද? 16 උත්තර අංක 7. අර 17 කියනවා ළමයි අපිට හිමිකම් වෙනස් වීම ප්‍රකාශනයෙන් ගහමු අපි ඔන්න පෙන්වන්න සඳහාගත් ඉපෙවමයි මේ ප්‍රත්‍යයගන්න මේ සංචිතයයි අපි ඔන්න මෙහෙම ගිනවකින් කියන්නේ ලේසිනේ ඔයගලන්ට හරි ඒ දෙක විතරක් දාගම රඳවාගත් ඉපෙවමයි ප්‍රත්‍යයගන්න ශේෂය දාගන්නවා ශේෂය අපිට තියෙන රඳවාගත් ඉපෙවම විතරයි ලක්ෂ 4යි ලාභාංශ ගෙවනවා ලාභාංශ ගෙවද්දී රඳවාගත් ඉපෙවම අඩු වෙනවා ළමයි කීයක්ද 50ක් අඩු වෙනවා අදාළ වටිනාකමින් පොදු සංචිත මාරු කරලා තියෙනවා ළමයි පොදු සංචිත මාරු කරමින්ලා රඳවාගත් ඉපෙවමෙන් අඩු වෙලා පොදු සංචිත මොකද වෙන්න ඕනේ පොදු සංචිත වැඩි වෙන පොදු සංචිත මාරු කිරීම අන්තිම ළමයි අපිට මෙන්න මේ මුළු විස්තීර්ණ ආදායම වාර්තා කරන්න පුළුවන් ළමයි මුළු විස්තීර්ණ ආදායම හැදලා තියෙන්නේ ප්‍රත්‍යයගන්න 300යි කියන ප්‍රත්‍යයගන්න සංචිත 300 දාලා ලාභය කියනවා රඳවාගත් ඉපෙවම කියන්නේ ලාභයට 300 දානවා ලේසි ළමයි හරි මේවා නම් ගොඩක් ලේසි එතකොට ශේෂ ගණන් අපිට එනවා 1350යි 300යි 1300 කියම 10යි 10න් 400 කරන 1450 කියම 1350යි 300 එහෙනම් උත්තර අංක කීයද? උත්තරය අංක 1. හරිද? හරි. එහෙනම් ළමයි 18 තියෙන්නේ. හරි. ටගල් තමයි 5යි. සෝරි 7යි. එහෙනම් ළමයි 18 වෙනි ප්‍රශ්නෙට මේගොල්ලෝ අපෙන් අහන්න මුදල් ප්‍රවාහය ගන්න කියන්නේ හරි. ඔයගොල්ලෝ මුදල් ප්‍රවාහ මම හිතනවා කරලා ඇති කියලා ඉස්කෝලේ. හරි. ක්ලාස් වල නම් තාම කරලා තියෙන්නේ නැහැ. ඉස්කෝලේ කරලා ඇති කියලා හිතනවා. ඒක මේ ප්‍රශ්න දැම්මේ. හරි. මේගොල්ලෝ අපෙන් අහන්නේ මේ පුද්ගලික සමාගමේ අවසන් වශයෙන් පහත යුතු තියනවලු මේගොල්ලෝ අපින් අහනවා මෙහෙයුම් කටයුතු වලින් ජන්‍ය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය හරි ඉතින් මේකට අපි කල් කරලා මුදල් ප්‍රවාහය හදින්න තියෙන්නේ හරි මෙහෙයුම් ක්‍රියාකාරකම් මෙහෙයුම් ක්‍රියාකාරකම් වල ශුද්ධ මුදල් ප්‍රවාහය है මෙහෙයුම් ක්‍රියාකාරකම් ජන්‍ය ප්‍රවාහය මේකට අපි රූපවලින් යොදවද එකතු කරලා ගන්න ශුද්ධ මුදල් ප්‍රවාහය හරි මාත් එක්ක කරනවා මේක ලේසි හරි බලන්න අපිට ඉස්සලාම එකතු වෙනවා ණයගැතියන්ගේ ලැබීම් කීයද 400ක් ණයගැතියන්ට ලැබීම් ණයහිමියන්ට ගෙවීම් තියෙනවා ළමයි කීයද 120ක් වියදම් ගෙවීම් තියෙනවා 60ක් එහෙනම් ඒ තුන එකතු ඉස්සරහම ගත්තා 2,26,000 කරනවා එකතු වෙනවා මොකද්ද එකෙන් අඩු වෙනවා සමානයි එකෙන් අඩු වෙනවා පොලි ගෙවීම් කාලසිතේ පොලි ගෙවීම අපිට දෙනවා කීයද 30යි ආදායම් පොලි ගෙවීම් තියෙනවා ළමයි 50ක් ආදායම් පොලි ගෙවීම් තියෙනවා ළමයි 50 මේක ළමයි අපි හැමදෙස්සම ගන්න ඍජු ක්‍රමයට වක් කරනවා මේක මේ දීලා තියෙන තොරතුරුත් එක්ක අපි ගන්න ඕනේ වක්‍ර ක්‍රමයට තමයි වක්‍ර ක්‍රමයට ගත්තේ ඉඳ තමයි මේ ගෙවූ බදුයි ගෙවූ පොලි අඩු
කළේ ඍජුකමයට ගත්තා නම් කිසි අවුලක් නැහැ. දාන්න යන තියෙන බත් මේක අපිට දත්ත දීලා තියෙන විදිහ තමයි අපි ගන්න ඕනේ. දත්ත දීලා තියෙන ගෙවුවදු ගෙවුපොලි තියෙනවා කියන මේක හදන්න ඕනේ. වක්‍ර ක්‍රමයට හදින්න තමයි මෙන්න මේ 220000. ඒ කියන්නේ මේ මුදල් ප්‍රවාහය. ඒ කියන්නේ මෙහෙයුම් ත්‍යාගම් වල මුදල් ප්‍රවාහය ණයගතයන්ගේ ලැබීමයි ණය හිමියන්ට ගෙවීම සහ මෙහෙයුම් වියදම් අඩු කළා වෙන 220000න් පොලි වියදම හා බදු වියදම අඩු කළා. ඒ කියන්නේ 80ක් අඩු කළාම ළමයි අපිට එනවා 1.7 30ක් වෙනවා. මෙහෙයුම් ත්‍යාගම් ගන්න සුදු මුදල් ප්‍රවාහය කියලා 1.40යි. හරි. එන ළමයි 19. හරි. ලේසි. මේ ගිණුම් කරන අනුපාත හරි ඒ කියනවා වගේ කලවනාගෙන ගිණුම් කරගෙන තියෙන. හරි ගිණුම් කරන අනුපාත. මේගොල්ලෝ කියනවා ළමයි අවසන් වර්ෂයේ ලාභ අලාභ ප්‍රකාශන උපුටාගත් යොදු දිනවල මේගොල්ලෝ අපින් අහන්නේ දල්ලාභ අනුපාතිකයයි පොලියාවන අනුපාතිකයයි ළමයි. දල්ලාභ අනුපාතිකය ගන්න කොහොමද? සූත්‍ර ලියා ගන්න දන්නේ නැත්නම් දල්ලාභ අනුපාතිකය equal to දල්ලාභ අනුපාතිකය equal to දල්ලාභ බෙදීම විකුණු. හරි මම ක්ලාස් එකේ ළමයිට මේවා කළා. දල්ලාභ බෙදීම විකුණු. හරි. වැඩි කිරීම 100. දල්ලාභය කියලා තමයි අපිට දීලා තියෙනවා. දල්ලාභය අපිට කෙලින්ම දීලා හොයා ගන්න ඕනේ. දල්ලාභය කොහොමද ගන්නෙ? විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනම විකුණුම් අපිට දෙන 8000ක් විකුණුම් පිරිවැය 4800. ඒ කියන්නේ දල්ලාභය කීයද? 3200යි. විකුණුම් කියන්නේ 8000යි. වැඩි කළා 100ෙන්. එනලා උත්තර එනවා 8ට 1යි 32ට 4යි. ඒ කියන්නේ 100 කීයද? 40. දල්ලාභ අනුපාතිකය කීයද? 140 අපි ඊට පස්සේ අහන පොලියාවෙන් අනුපාතිකය. හරි. මෙතන මොනවා හදන්න? සූත්‍රයක් තියෙනවා ළමයි පොලියාවෙන් අනුපාතිකය සමානයි. පොලියාවෙන් අනුපාතිකය සමානයි. බදු පෙරලාභය ප්ලස් පොලිය බෙදනවා පොලියෙන්. බදු පෙරලාභය අපේ කෙලින්ම දෙලා තියෙන 1600යි. පොලිය දන්නවා 200යි. බෙදනවා පොලියෙන් 200යි. ඒ කියන්නේ 1800යි. 1800 බෙදීම 200 වාර කීයද? වාර 9. ලේසි ළමයි හරි. පොලි ආවරණ අනුපාතය කියන්නේ ළමයි කාලච්ඡේදයේ පොලි ආවරණය කරගෙන ඒගොල්ලන්ට වාර කීයක් යනවද? වාර 9ක් යන එක ගන්නෙ. බදු පෙරලාභයට පොලි එකතු කරලා කාලච්ඡේදයේ පොලි වේදෙම බෙදනවා. ඒ කියන්නේ වාර 9යි. දල්ලාභ අනුපාතයේ 140 ඒ කියන්නේ උත්තරය අංක 4. හරි උත්තරය අංක 4. එන්න ළමයි 20ට. හරි. තවත් ප්‍රශ්න හරි. 20 දෙන්න 20 අපිට කියන ළමයි නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වෙන්නේ එහි ඒකකට අදාළ ස්ථාපිතය වටිනාකම ළමයි මේක ඕගොල්ලන්ගේ ද්‍රව්‍ය පිළිවෙල තියෙන මේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් හරි මේ ඕගොල්ලන්ට බොහෝ විට උගන්ලා තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන් හරි ඒකෙන්ද මේක තමයි මම මැනේජ්මන්ට් ඇකවුන්ටින් පටන් ගත්තේ නෑ හරි ඒකින්ද මේ අවධානයෙන් අහන් ඉන්න මේගොල්ලෝ අපෙන් අහනවා නිෂ්පාදන ඒකක ප්‍රමාණය වැඩි වන විට ඒකට දාලා ස්ථාපිතය මොකද වෙන්නේ ළමයි? ස්ථාපිතය ස්ථාවර පවතිනවාද ස්ථාවර පවතින්නේ නැහැ. ක්‍රමානුකූලව මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔයගොල්ලෝ මේක ඉකෝන්ලත් ඉගෙන ගන්නවා ළමයි. හරි. ස්ථාවර පිළිවෙල ළමයි වෙනස් වෙනවද? නිෂ්පාදිත ඒකයට වෙනස් වෙන්නේ නැහැ හිතන්නකෝ. ස්ථාවර පිළිවෙල තියෙන. කියන්නේ ෆික්ස් කොස්ට් එක තියෙනවා 1000. හරි ළමයි. මේක කො ඒකක 100ක් හදනවා නම් එක එකක ස්ථාවර පිළිවෙල කීයද? 10 යයි. ළමයි ස්ථාවර පිළිවෙල මොකද වෙනස් වෙන්නේ නැහැ නේද? ඒකක 10ක් හදද්දී ස්ථාවර පිළිවෙල කීයද? 1යි. ස්ථාවර පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිළිවෙල ඒකක 10ක් හදද්දී ඒකක 10000ක් හදනවා නම් එක එක ස්ථාවර පිළිවෙලක 0.1යි. ළමයි මොකද උනේ? ස්ථාවර පිළිවෙල නිෂ්පාදිත අනිත් එක්කම ක්‍රමානුකූලව අඩු වෙනවා. ඒ කියන්නේ උත්තර අංක කීයද? උත්තර අංක 3. නිෂ්පාදන ඒක ප්‍රමාණය වැඩි වෙන විට ඒකක අදාළ ස්ථාවර පිළිවෙල මොකද උනේ? ක්‍රමානුකූලව අඩු වෙනවා. මේ බලන්න ඒකක 100ක් හදද්දී ස්ථාවර පිළිවෙල මොකක් වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිළිවෙල 10යි. ඒකක 100ක් හදද්දී ඒකකයේ ස්ථාවර පිළිවෙල 10යි. ඒකක 10ක් හදද්දී ස්ථාවර පිළිවෙල ඒකකයක 1යි. ඒකක 10000ක් හදද්දී ඒකකයේ ස්ථාවර පිළිවෙල 0.1යි. කියන මොකද උනේ? ස්ථාවර පිළිවෙල අඩු වුණා. එහෙනම් උත්තර වෙනවනේ ක්‍රමානුකූලව අඩු උත්තර අංක 3. පැහැදිලිද? හරි. වෙන්න ළමයි 21 මේගොල්ලෝ අහන සමාගම නැමැති තොග ආයතන පිළිබඳ විස්තර දෙනවලු. මේගොල්ලෝ අපෙන් අහන ළමයි මේ ගාන කියවන්නේ ටිකක් ලොකුයි. ඇනුම් කළ යුතු වාර ගන්න හා ආර්ථික ඇනුම් ප්‍රමාණය කියන්නේ EOQ මාත් තමයි. ප්‍රශ්න අංක 21 එන්න ළමටක් ගලන්
EOQ කියන්නේ ළමයි ආර්ථිකය අනුව මට්ටම EOQ ළමයි ගන්නේ 2 වැඩි කරන සූත්‍රයක් තියෙනවා D ඒ කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය නැත්නම් වාර්ෂික පරිභෝජනය කියලා ගන්නවා CO බෙදීම CH ඒකේ මොකද්ද වර්ග මූලය නම් අපිට දීලා තියෙනවා 2 අපිට දීලා තියෙනවා ගානේ අපිට ළමයි දීලා තියෙන ගානේ බලන්න වාර්ෂික නිමි ප්‍රමාණය 1.50ක් වේ තොග එක ප්‍රමාණයක පිරිවැය 30යිලු මේ එක් කැණවුමක පිරිවැය 150ක් වෙනවා එතකොට ළමයි අපි ඊළඟ බලන්න හදන විදිය 50 වැඩි කිරීම 2 වැඩි කිරීම 150 බෙදීම 30 ඒ කියන්නේ ළමයි හරි 2 3 4 5 6 ඒකේ වර්ග ඕනේ සුළු කරලා බලන්න හරි ළමයි සුළු කරලා බලන්න එතකොට එන්නේ EOQ එක මට්ටම 10 කියන ආර්ථිකය අරගෙන මට්ටම එකක 10 ළමයි ගත්තේ අපි ඒක මේගොල්ලෝ දීලා දෙනවා D කියන ළමයි ගත්තා නේද පරිභෝජන මේගොල්ලෝ අපිට දීලා දෙනවා නිමි එකකේ කිල්ලුම් මේක ප්‍රමාණය කීයද 5000 ළමයි CO කියලා කියන්නේ ඒකකයක ඇණවුම් පිරිවැය 150යි CH කියලා කියන්නේ ළමයි ඕගොල්ලෝගේ පිරිවැය ඒක පිරිවැය කීයද 30යි ඉතින් ළමයි මේක කියන්නේ වාර්ෂික ඉල්ලුම නැත්නම් පරිභෝජනය කියලා මේගොල්ලෝ අපිට දීලා තියෙන්නේ මේ නිමිතව ඉල්ලුම 50 වැඩි කරලා 150න් බෙදුවා 30න් එතකොට එන්නේ ඒක වැඩි කරනවා දෙකෙන් වැඩි කරලා අපිට එනවා ලක්ෂ 10 වර්ගමූලය දැම්මම 10යි එහෙනම් උත්තර එන්න ඕනේ 10 තියෙන අපිට ළමයි ආර්ථ එක උත්තරය කියන්නේ උත්තර අංක 2 අපි මේකේ අනුම් කළ යුතු වාර ගන්නවා ළමයි අනුම් කළ යුතු වාර ගන්න හොයන්නේ අනුම් කළ යුතු ළමයි වාර ගන්න හොයන්නේ අනුම් කළ යුතු වාර ගන්න හොයන සූත්‍රයක් ඔන්න ලියා ගන්න අනුම් කළ යුතු වාර ගන්න සමානයි D බෙදීම EOQ D දන්නවා 5002ක් EOQ හොයාගත්ත කීයද 10යි 5002ක් කියන්නේ 10000යි 10000න් බෙදුවම EOQ කියලා වෙයි අනුම් කළ යුතු වාර ගන්න 10 අනුම් කළ යුතු වාර ගන්න 10යි EOQ ආවා 1000ක් යන උත්තරය අංක එනවනේ කියලා උත්තරය අංක 2 හරි එන ප්‍රශ්න අංක 22ට එන ප්‍රශ්න අංක 22ට 22 ළමයි මේගොල්ලෝ අපෙන් අහනවා එකතු කළ අගය මත ලියාපදිංචි සමාගමක් අත්පත් කරගත් යන්ත්‍රයක් සම්බන්ධ ප්‍රයෝජන පහක් දක්වලු මේගොල්ලෝ අපෙන් අහනවා ILKS වාස දේවල් බෙදවනකොට යන්ත්‍රයේ පිරිවැය කීයද කියලා හරි මේකට ගහතුම ළමයි මේක වැට් ලියාපදිංචි ආයතනයක් ළමයි වැට් ලියාපදිංචි ආයතනයක් නම් මේ මේගොල්ලෝ අපිට දීලා තියෙන වැට් සහිත ගැනුම් මිල වන්න බලන්න යන්ත්‍රයේ මිල 100යිලු මේකට වැට් ගහනවා 15ක් එහෙනම් යන්ත්‍රය කීයට දාන්න තියෙන 105 ලෙවට අපිට මේක වැඩක් වෙන්නේ නැහැ හැබැයි අපිට දීලා තියෙන්නේ මේක අපිට දීලා තියෙන කීයද කියලා යන්ත්‍රයේ ගැනුම් මිල වැට් සහිත 1,15,000 ළමයි අපි වැට් ලියාපදිංචි ආයතනයක් නම් අපිට ගෙවු වැට් එක අපිට ආයේ හම්බෙන එකද අපි කවදාකවත් ඒක යන්ත්‍රයේ ගැනුම් මිලට එකතු කරනවද එකතු කරන්නේ නැහැ එහෙනම් මේ 115 කීයෙන් බෙදනවද sorry 1,15,115න් බෙදලා අපිට ඕනේ මොකද්ද යන්ත්‍රය ඇත්තම ගැනුම් මිල කීයද 100න් වැඩි කරගෙන අපිට ඇත්තම යන්ත්‍රයේ ගැනුම් මිල කීයද ළමයි රුපියල් ලක්ෂය පැහැදිලිද ඔන්න ඔය ටික ඔයගලන්ට ළමයිට ගොඩක් අපැහැදිලි අපිට ළමයි කිසියම් යන්ත්‍රයක් මිලදී ගනිද්දි වැට් එකක් ගහලා තියෙනවා නම් අපි ඒ වැට් එක ඉවත් කරන්න ළමයි ඒ වැට් එක බෙදනවා බෙදලා 100න් වැඩි කරනවද 100න් වැඩි කරනවා උදාහරණයක් මම 100කට උපකරණයක් ගත්තොත් ඒක නම් වැට් ගන්න රජේ 15ක් එහෙනම් මම ඇත්තටම මේ උපකරණය ගන්න කීයක් ගෙවන්න ඕනද රජයට sorry නැත්තම් මොකක් හරි සමාගමකට කීයක් ගන්නවද 115ක් ගන්න ඕනේ හැබැයි ළමයි මම වැට් ලියාපදිංචි ආයතනයක් නම් ළමයි මම මේ ගෙවු වැට් එක මොකද වෙන්නේ ආයෙ හම්බ වෙනවා ළමයි මම මේ යන්ත්‍රය ගැනුම් මිලට දානවද ගැනුම් මිලට දාන්නේ නැහැ නම් ගැනුම් මිලට දාන්න නැතුව අපිට එන්නේ යන්ත්‍රය කීයද ඇත්තම මිල රුපියල් ලක්ෂය ළමයි ඒකට ප්‍රවාහන පිරිවැය 30000 එකතු කරන්න ඕනේ ප්‍රවාහන පිරිවැය 30000 එකතු කරන්න ඕනේ සවි කිරීමේ පිරිවැය 80000 එකතු කරන්න ඕනේ මූලික
දාන යන්ත්‍ර පිළිවෙල 70 එකතු කරනවා නේ කියලා නම් ට්‍රයල් එකක් යනවානේ. ට්‍රයල් එකට පිළිවෙලකින් ඒක එකතු කරන්න ඕනේ. ඒත් එක්ක මේකෙන් හම්බුන ආදායම මොකද වෙනවනේ? එකතු කරගම මේකේ 0.10 18යි 280 තමයි ට්‍රයල් එකෙන් හම්බුනලා අපිට බලන්න. ඒවා විකුණලා අපිට ආදායමක් හම්බ වෙනවා. ඒ ආදායම හම්බෙන් ට්‍රයල් එකක් ගිය නිසා එහෙනම් මම මොකද වෙනවනේ? ඒක අඩු කරන්න ඕනේ. අඩු කළාම 50000. එතකොට යනවා අපිට ළමයි 2,30,000යි සමාන 2,30,000 මේ 2,30,000 ළමයි වැඩිම සකස් කිරීමෙන් රුපියල් 50000 අඩු ගන්නවට ඒක වුණා. එහෙනම් ළමයි ඇත්තම යන්ත්‍ර පිළිවෙලයි කියද? සෝරි මේ වැඩි කිරීම එක එකතු වෙන්න ඕනේ 2,15,000. මේ බිම සකස් කිරීමෙන් අපිට ඇත්තම වෙනවා 2,45,000යි. මේවත් ලේසි හරි. මේගොල්ලෝ ඔයගොල්ලෝ ළමයි මේක ඉගෙන ගන්නවා LKS 16 ඒ කියනවා දේපල ප්‍රියත උපකරණයේදී. එහෙනම් උත්තරය එන්න ඕන ළමයි 2,45,000. ඒ කියන්නේ උත්තරය අංක 4. පැහැදිලිද? හරි. එහෙනම් ප්‍රශ්න අංක 23ට. හරි එහෙනම් 23 24. හරි තව ප්‍රශ්න තුනයි දෙන්නේ. අගල කරමු. මේගොල්ලෝ අපිට කියනවා මේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් හරි මේ ඔක්කොම දැන් යන්නේ අන්තිම ප්‍රශ්න ටික කියන්නේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් දාලා දෙන්නේ. හරි මේ ගොඩක් කට්ටියට කරලා නැහැ කියලා තමයි කිව්වේ මැනේජ්මන්ට් ඇකවුන්ටින්. හරි. මේ හවුලක් නෑම සාකච්ඡා කරන්න. හරි. මේගොල්ලෝ කියනවා ප්‍රශ්න අංක 23 24 පහත තොරතුරු සපය ඇතුළු. තමයි ගාන්ටි වල ලොකු එකක් මම කියවන්න වෙලා යන හින්දා අපරාධ. මේගොල්ලෝ අපෙන් අහන ළමයි අරබුම හා සංයන්ත්‍ර නිෂ්පත්ති ප්‍රවෘත්ති යන්ත්‍රපය හා ශ්‍රම පය පිළිබඳව. හරි ළමයි මේගොල්ලෝ අපෙන් අහන යන්ත්‍රපය ශ්‍රම පය පිළිබඳව. ඒකේ ළමයි එන්න අපි මේකේ ස්ටාර්ට් එකක් ගන්න ටක් ගාලා හදමු. හරි. විස්තරය බලන්න කන්න පදනම වටිනාකම හැඹලු සැපයුම් සහ නඩත්තු කොහොමද මේ තියෙන්නේ? අපි ඉස්සෙල්ලා මේගොල්ලන් කියලා දෙනවා ආයවැයගත පොදු කාර්ය පිරිවැය ආයවැයගත පොදු කාර්ය පිරිවැය පදනම තමයි ළමයි ඍජු. අපිට අදාළ ඒක ඒකේකට අදාළව හඳුනා ගන්න පුළුවන් හින්දා තමයි පදනමට අපි ඍජු කියලා ගත්තේ. 700යි 450යි 175යි 75යි. ඊට පස්සේ අපි මේක බෙදන්න ඕනේ ද්විතීය විභජනය. ඒක බෙදන්න ළමයි දෙක එක අනුපාතය ළමයි දාන කියලා මේවා කෙලින්ම දිලා තියෙනවා දත්ත. හරි. ඇම්බරුම් වලට 50යි සම්සුන් වලට 25යි අරකට 75යි තමයි එකතුව ගත්තා. 700යි 500යි 200යි බිඳුව. හරි. එතන මේගොල්ලෝ හන යන්ත්‍රපය තමයි ඔයාලන යන්ත්‍රපය බෙදන්න අපි හොයන්නේ. යන්ත්‍ර අය සමානයි. ආයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදීම. ආයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදනවා. ආයවැයගත යන්ත්‍රපය ගන්න. ආයවැයගත තමයි මුළු පොදු කාර්ය පිරිවැය වඩනවා. ලක්ෂ 5යි. ආයවැයගත යන්ත්‍රපය ගන්න නැත්නම් අස්තමේන්තුගත යන්ත්‍රපය ගන්න 25 වෙන ළමයි අපිට යන්ත්‍රපය කීයක් ඕනද? යන්ත්‍රපය 20000 ඕනේ. ඒත් එක අපෙන් අහන ළමයි ශ්‍රමපය කීයක් ඕනද කියලා. හරි. ශ්‍රමපය ළමයි ඔය පොදු කාර්ය පිළිවෙල. හරි පොදු කාර්ය පිළිවෙල. ශ්‍රමපය අපෙන් අහන ළමයි ශ්‍රමපය අපිට ඕන කොහමද? එකක් බෙදන්න ආයවැයගත මුළු පොදු කාර්ය පිළිවෙල බෙදන්න ඕනේ. අස්තමේන්තුගත ශ්‍රමපය ගන්න ආයවැයගත මුළු පොදු කාර්ය පිළිවෙල කීයද? ලක්ෂ 2 ලක්ෂ 2 බෙදන්න ඕනේ. ආයවැයගත ශ්‍රමපය කීයද? 20 කියන්නේ කීයද නෝනේ? 10 ඉහළ ළමයි. ඇත්තටම යන්ත්‍රපය කීයක් යනවද? යන්ත්‍රපය 20යි ශ්‍රමපය 10 නම් උත්තරේ එන්න ඕනේ කීයද? උත්තරය අංක 5. හරි. එහෙනම් ළමයි 24ට 24 ළමයි මේක මකනවා. හරි. 24 කියන ළමයි ඒකකයක නිෂ්පාදන පිරිවැය ළමයි. ඒක තමයි ඒකකයක නිෂ්පාදන පිරිවැය කියලා කිව්වේ. මකනකට ගාලා හරි ළමයි මේ වීඩියෝ එක අදින් ඕගොල්ලන්ගේ පේපර් එක කියන්නේ ඕගොල්ලන් කරපු පේපර් එක ආයෙ දානවා. හරි. ඒක PDF එකක් හදලා දානවා ඕගොල්ලන්ට ඕන නම් ඉතින් ඕනාවක් තියෙනවා නම් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ක්ලාස් එකේදී යාළුවන්වත් දැනුවත් කරන්න. කරලා කොහොම හරි ඕගොල්ලන් මේ ඒ දවස් වලට ගියමක් ගහ ගන්න. හරි. මේ ඩිස්කස් කරන පේපර් එකේ පේපර් එක මේ ඕගොල්ලන්ගේ ඩිස්ක්‍රිප්ෂන් එකකින් දානවා. හරි. ඒකින්ද PDF එක විදිහට කරන්න අනිවාර්යෙන්ම ආයෙ.
හරි ඔයාලා ළමයි ඔයගොල්ලෝ නිෂ්පාදන පිළිවෙල හැදෙන්නේ ප්‍රාථමික පිළිවෙල හා පොදුකාර්ය පිළිවෙල මොකද දෙක තුන නිෂ්පාදන පිළිවෙල equal to ප්‍රාථමික පිළිවෙල දාන පොදුකාර්ය පිළිවෙල. ළමයි ඉස්සලා ප්‍රාථමික පිළිවෙල පොදුකාර්ය පිළිවෙල හොයාගන්න බෑ. ඒක තමයි මේ පැත්තට ප්‍රාථමික පිළිවෙල. ප්‍රාථමික පිළිවෙල හැදලා තියෙන ළමයි. ඔයාගේ ඍජු ද්‍රව්‍ය තියෙනවා ළමයි 110ක්. ඍජු ශ්‍රමය තියෙනවා ළමයි 40ක්. ඍජු වෙනක් තියෙනවා 20ක්. ඔයාලා ඔයාගේ ප්‍රාථමික පිළිවෙල හැදෙන්නේ ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් කියන තුන එකතු වෙන නම් ප්‍රාථමික පිළිවෙල කියදන්නේ 118ක් 150 150 20 170 ප්‍රාථමික පිළිවෙල දාලා තමයි කියන්නේ 170. පොදුකාර්ය පිළිවෙල. පොදුකාර්ය පිළිවෙල කියලා කිව්වේ එක් එකට දාලා නිශ්චිත හඳුනාගත නොහැකි පිළිවෙල. ඒ කියන්නේ පොදුකාර්ය පිළිවෙල මම අපිට හැදලා තියෙන්නේ 25 වැඩි කිරීම 3 දානවා 20 වැඩි කිරීම 2 ඒ කියන්නේ 75 දාන 40 115යි 170යි කියන්නේ ළමයි ඕගොල්ලන්ට කියලා 280 පහෙන් නිෂ්පාදන පිළිවෙල කියද 285යි උත්තර අංක කීයද දෙන්න ඕනේ උත්තර අංක 2 එන්න ඕනේ 24ට. හරි ළමයි 25 බලන්න. ස්ථාවර පිළිවෙල නොවෙනස්ව පවතින විට ඒකකයක විකුණුම් මිල සහ ඒකක විශාල පිළිවෙල ආයතන 125ක දෝෂමය වැඩි වෙන විට ඒකේ දායක විකුණුම් හා ලාභ පරිමාණ අනුපාතයට ඇති වෙන බලපෑම. හරි ළමයි මේක පැහැදිලි කරන්න දැන් එනවා ඔයගොල්ලෝ මේක දන්නවා ළමයි. ඒක දන්නවා කියන්නේ ඉගෙන ගත්තම දන්නවා මේක මේ දායක විකුණුම් අනුපාතිකයයි ඒකකයක දායකය යහන්නේ. හරි එතකොට මේගොල්ලෝ අපිට කියන්නේ ආයතනයක දෝෂ 25කින් වැඩි වෙන විට හැමතිස්සෙම මොකද වෙන්නේ ඒකකයේ දායකය. ඒකකයක දායකයා වැඩි වෙනවා. හැබැයි පුතා ලාභ පරිමාණ අනුපාතිකය වෙනස් වෙනවද? දෝෂ ගන්න වැඩි වුණා කියලා ලාභ පරිමාණ අනුපාතිකය වෙනස් වෙන්නේ නැහැ. නම් උත්තර එන්න ඕනේ කියලා. උත්තර අංක 1. ළමයි උතරින් ඔයගොල්ලන්ගේ MCQ 25 ඉවරයි. හරි. මේක ඩග් ගාලා කළේ හරි. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මොන හරි තියෙනවා නම් මට හෝ මැනේජ්මන්ට් එකට මෙසේජ් එකක් දාලා අනිවාර්යෙන්ම අහන්න මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම මේ ප්‍රශ්නේ කලේ නැත්නම් මේ පේපර් එක කලේ නැත්තම් යටින් ළමයි දානවා ඔයගොල්ලන්ගේ පේපර් එකට දාලා සෝරි ඔයගොල්ලෝ පේපර් එක දානවා PDF එක දානවා. ඒක අනිවාර්යෙන්ම කරන්න. අනිවාර්යෙන්ම කරලා ටච් එකේ ඉන්න ළමයි එක්සෑම් කවද්ද කියලා තාම නිශ්චිත දිනයක් නැහැ. තාම තියෙන මේ නොවැම්බර් 15 කියලා. ඒකින් එදාට එක්සෑම් එක තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. God bless you.